right මම මෙතනට paste කරගන්නවා ප්‍රශ්නේ. හරි දැන් මේ වගේ ප්‍රශ්නයක් අනිවාර්යෙන් ඕගලන්ට hand raise කරන්න එන්න පුළුවන්. right මොකද hand raise කරනවා කියන එක ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය දෙයක්. right ඒක නිසා දැන් මෙතනදී ඔයගලන්ගේ ඔළුවේ තමයි වැඩ කරන්න ඕනේ මොකද්ද මේක සිද්ධ වෙන concept එක කියන එක. එච්චරයි. ඒක පැන්සලක් අරගත්තා මේක work කරා. right හරි මෙතනදී කියලා තියෙන්නේ මොකද්ද? මුලින්ම ඔළුවෙට අරගන්න ඕනේ මේ කෝඩ් එක මොන වගේද කියන එක. පළවෙනි දේ. right මේකේ දීලා තියෙනවා list එකක්. මේ ඉන්නේ list එකක්. ඊළඟට මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ function එකක්. ඊළඟට මෙතන තියෙන්නේ අපි දන්නවා print statement එක. right මුලින්ම ඔන්න ඔය තුන හරියට අඳුන ගන්න ඕනේ. right එතකොට function එකක් තියෙනකොට ඕගොල්ලෝ දන්නවා function එක නිකන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. function එකට call කරන්න ඕනේ ක්‍රියාත්මක වෙන්න. right ඒ කියන්නේ function එකේ calling statement එකක් තියෙනවා. ඒතර function එකට calling statement එක තියෙන්නේ මෙන්න මේ print එක ඇතුලේ. ඔන්න ඒකත් clear කරගන්න ඕනේ call කරලා තියෙන්නේ මෙන්න මෙතනින් කියන එක. දැන් බලමු මේ code එක කොතන ඉඳලාද ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. නැත්නම් code එක run කරාම මොකද වෙන්නේ කියන එක. right ඒතර මූලිකව සිද්ධ වෙන දේ තමයි අපේ Python කියලා කියන්නේ interpreter කෙනෙක්. යා මුලින් ඉඳලා තියෙන Python lines ටික නැත්නම් code එකේ lines ටික line by line execute කරගෙන එනවා. මොකද interpreter කරන්නේ එක line එකක් කියවනවා එයාව execute කරනවා. right ඒකයි එයා සිද්ධ කරන්නේ. ඒතර පළවෙනි line එක එයා කියවනවා data 5 1 23 10 3. එතකොට එයා හදා ගන්නවා right data කියලා memory එකේ ඉඩක් හදා ගන්නවා variable එකක්. ඒකට මේ list එකේ values ටික දාලා තියා ගන්නවා 5 1 23 10 3 කියලා. right එතකොට ඔයාගේ මෙයාව hand trace කරන කොලේ ඕකටක් ගාලා ලියා ගන්න ඕනේ සාමාන්‍යයෙන් list එකක් ලියනකොට මතක තියාගන්න list එකට අයිති indexes ටිකත් එහෙම දාගන්න ධන හා ඍණ යන දෙකම. right මොකද නැවත ඕගලන්ට හිත ඉන්න බෑ ඕක. right එතකොට මෙයාගේ ධන indexes ටික මේ විදිහට යනවා. ඍණ indexes ටික මේ විදිහට යනවා. ඔයාට ඍණේව සමහර වෙලාවට උවමනා නැති වෙන්න පුළුවන්. right නමුත් MCQ එකක් කරනකොට ඒ ගැන හිතා ඉන්න වෙලාවක් නෑ ඔයාලට. එතකොට ඔන්න මේ line එක execute වුණා. දැන් දෙවෙනියට එන line එක තියෙන්නේ function එකක්. function එක මං කිව්වා වගේ මෙතනින් පටන් අරන් මෙතනින් තමයි ඉවර වෙන්නේ. ඒතර function එකක් ඔයාට හම්බුනාම ඔලුවට එන්න ඕනේ function එක නිකන් execute වෙන්නේ නැහැ. Python නිකන් function එක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ක්‍රියාත්මක කරන්නේ function එකට කතා කරාම. එහෙමනම් function එක ඇතුළේ තියෙන දේවල් කියව මහන්සි වෙන්න අවශ්‍ය නැහැ ඔයාට මේ වෙලාවෙදි. right ඒ කියන්නේ මෙතනින් ඔයා function එකේ end එක කොතනද කියලා හොයා ගන්නවා. function එකේ end එක මෙතනදී සටහන් වෙන්නේ return කියන statement එක ගාව. එතනින් පහළ තියෙන එක්කෙනා තමයි ඊළඟට execute වෙන කෙනා. මොකද function එක call වෙන්නේ නැහැ. function එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ call කරනකොට. හරි ඊළඟට තියෙන line එක තමයි print statement එක. ඒතර print statement එක ඇතුලේ යම් කිසි දෙයක් print කරනවා කියලා අපි දන්නවා. print කරන්න ආවම අපිට පේනවා මෙන්න function එකට call කරලා තියෙනවා. ඒතර function එකට call කරලා තියෙන්නේ කොහොමද? function එකේ නමින් සහ parameter එකක් pass කරලා තියෙනවා data කියලා. නේද? එතකොට function definition එකේ තියෙනවා function එකේ නම fun. එයාට parameter එකක් ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? data කියන එක අරගෙන ගිහිල්ලා එයා ලබා දෙනවා a කියන variable එකට. a කියන parameter එකට. right වෙන විදිහකින් කියනවා නම් data කියන කෙනාව assign කරනවා a ට. a කියන්නේ ඕගොල්ලන්ගේ මේ data කියලා ලියාගත්ත කෙනාම
ඔයාට නැවත assign කරන්න පුළුවන් A කියන කෙනාට. ඔය ටික පැහැදිලිද? තමයි හරි. right. දැන් ඊළඟට ළමයි අත මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වෙනස්. මාව ලැග් වෙනවා හරි මොකක් හරි වෙනවා නම් මට පොඩ්ඩක් කියන්න. right. excuse me. හරි. දැන් ඔන්න A කියන කෙනත් කවුද කියලා දන්නවා, data කියන කෙනත් කවුද කියලා දන්නවා. right. දැන් අපි මෙතන ඉඳලා තමයි කතා බහ දැන් අරගෙන යන්න හදන්නේ. මම මේ ටික මකනවා දැනට. හරි. දැන් ඉන්නේ ෆන්ක්ෂන් එක ඇතුලේ. ෆන්ක්ෂන් එක ඇතුලේ පළවෙනි පේලියෙන් කියලා තියෙනවා I ට එක assign කරගන්න, C ට A0 assign කරගන්න කියලා. right. එහෙනම් ඕගොල්ලන්ගේ hand tracing part එකේ අපි දැන් hand trace කරනවා කියලා කියන්නේ variable එකක් වෙනස් වෙන විදිහ සොයා බැලීමක් අපි කරන්නේ. ඒකට ඔයාට ඕන වෙනවා වගුවක්. right. අපි hand tracing එක වතාවක් දෙවතාවක් අපේ ප්‍රශ්න කරන අතරතුරේ කතා බහ කරා. right. දැන් මෙතනින් ඔයගලන්ට ඒක තව ප්‍රැක්ටිස් වෙයි. එතකොට මට උමනා වෙනවා I කියලා variable එකක් මගේ වගේ I කියන කෙනාට assign වෙනවා 1. C කියලා variable එකක් එනවා. C ට assign වෙනවා කවුද? A වල බිඳුව. A වල බිඳුව කියන්නේ කවුද? ඔව් ළමයි. A වල බිඳුව කියන්නේ කවුද? පහයි. very good. right. එතකොට අපි A කියන්නේ මෙයාට, එතකොට A වල බිඳුව කියලා කියන්නේ A වල බිඳුව කියන ඉන්ඩෙක්ස් එකේ තියෙන වැලියු එක. ඒ කියන්නේ 5යි. right. එහෙනම් C ට assign වෙන්නේ 5. right. හරි. ඊළඟට while condition එක, while එකේ කියලා තියෙනවා I කියන කෙනා len A වලට වඩා අඩුද කියලා බලන්න. len A කියන්නේ මොකක්ද ළමයි? A කියන ස්ට්‍රක්චර් එකේ length එක. length එක කියලා කියන්නේ මෙයා list එකක් නිසා list එකක length එක කියලා කියන්නේ list එක ඇතුලේ තියෙන items ගණන. tuple එකක length එක වුණත් එච්චරයි. tuple එක ඇතුලේ තියෙන items ගණන. dictionary එක length එක වුණත් එච්චරයි. dictionary එක ඇතුලේ තියෙන items ගණන. set එකක length එක වුණත් එච්චරයි. set එක ඇතුලේ තියෙන items ගණන. string එකක length එක කියලා කිව්වොත් string එකක length එක කියලා කියන්නේ characters ප්‍රමාණය. අකුරු සහ හිස් තැන් හර්ෂ ආදී ලකුණු ඔය වගේ අර double quotes අතරමැද්දේ characters කීයක් තියෙනවද? characters කොහොම අකුරු විතරක් නෙමෙයි. ඔක්කොම ටික. දැන් මෙතන කියලා තියෙන්නේ len A, ඒ කියන්නේ list එකක්. list එකේ length එක කොච්චරද? එතකොට len A කියලා කියන්නේ ඒක වෙනස් වෙන අගයක් නෙවෙයි. len A කියලා කියන්නේ 5යි. මොකද item 5ක් තියෙනවා. 5 1 23 10 ඍණ 3. item 5ක් තියෙනවා. len A කියලා කියන්නේ 5යි. දැන් ඔයාලට compare කරලා බලන්න කියන්නේ iත් එක්ක. I කියන කෙනා len A ට වඩා කුඩාද? එතකොට len A කියන්නේ 5යි. අපි මෙතන hand tracing එකේ len A එක ලියා ගන්න. len A කියන්නේ 5යි. දැන් compare කරලා බලන්න. 5ට වඩා I අඩුද? ඔව් අඩුයි. එහෙමනම් මේ if එක ගාවට යනවා. if එකේදී කියනවා A වල I කියන්නේ I වල මේ වෙලාවේ අගය 1යි. ඒ කියන්නේ A වල 1 බලන්න කියලා. A වල 1 කියන්නේ කවුද? A වල පළවෙනි ඉන්ඩෙක්ස් එකට අදාළව තියෙන වැලියු එක. ඒ කියන්නේ 1. එතකොට අපිට කියනවා A වල I විශාලද C ට වඩා? A වල I කියන්නේ 1 විශාලද C ට වඩා? C කියන්නේ 5. එතකොට 1 විශාල නැහැ C ට වඩා.
right ඒක නිසා මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ මොකද මේ කන්ඩිෂන් එක false වීම නිසා ඊට පස්සේ යනවා මෙන්න මෙතනට i වලගේ එකකින් වැඩි කරන්න එහෙනම් දැන් i වලගය එක නෙවෙයි දෙක බවට පත් වෙනවා දැන් අපි ඉන්නේ while එකේ while condition එකේ අන්තිම තැන මේ තියෙන්නේ while condition එකේ අවසාන step එක while condition එක අවසානට ආවම මොකද කරන්නේ අපි නැවත ගිහිල්ලා condition එක check කරලා බලනවා condition එකෙන් ආයෙ අහනවා i කියන කෙනා less than the len a ට වඩා len a කියන්නේ 5යි i කියන්නේ 2යි එතකොට 2 කියන කෙනා කුඩයි 5ට වඩා ඔව් තාමත් සත්‍යයි එහෙනම් ආයිසරයක් මේ කියන condition එක execute කරනවා if ai larger than c දැන් ai කියන්නේ a වල 2 ai කියන්නේ i වල තියෙන අගේ 2යි දැන් බලන්න a වල 2 a වල 2 කියන්නේ කවුද දෙවෙනි ඉන්ඩෙක්ස් එකට අදාළව තියෙන වැලියු එක ඒකේ a කියන්නේ 23යි දැන් ai වල අගේ 23යි දැන් බලනවා 23 කියන කෙනා c ට වඩා ලොකුද කියලා right c ට වඩා ලොකුද කියලා එතකොට ඔව් 23 කියන කෙනා c ට වඩා ලොකුයි එහෙමනම් මේ පහළ තියෙන මේ කියන පියවර දැන් සිද්ධ වෙනවා එතනදී කියන්නේ මොකද්ද a වල i c ට assign කරගන්න කියලා a වල i කියන්නේ 23යි a වල දෙවෙනි එක්කෙනා අපි ගන්නෙ එයාව c ට දාගන්න කියනවා එහෙනම් 5 අයින් කරලා 23 කියන කෙනා මෙතනට ලියා ගන්න ඊට පස්සේ ආයිසරයක් මේ කියන ස්ටෙප් එක සිද්ධ වෙනවා i වලගේ එකකින් වැඩි වෙනවා දැන් i වලගේ 2 නෙවෙයි 3යි ආයිසරයක් උඩට යනවා ගිහිල්ලා චෙක් කරනවා i කියන කෙනා len a ට වඩා අඩුද i කියන්නේ 3යි len a කියන්නේ 5යි ඒතර 3 කියන කෙනා 5ට අඩුයි ආයිසරයක් if condition එකට යනවා එතෙන්දි බලනවා a වල i a වල 3 වෙනි කෙනා විශාලද c ට වඩා c කියන්නේ දැන් 23 a වල i කියලා කියන්නේ a වල 3 වෙනි ඉන්ඩෙක්ස් එකේ ඉන්න අගය ඒ කියන්නේ 10 10 විශාලද 23ට වඩා නැහැ ඒ කියන්නේ මේ කියන ස්ටෙප් එක සිද්ධ වෙන්නේ නැහැ i වලගේ එකකින් වැඩි වෙනවා i 4 වෙනවා i ගිහින් චෙක් කරනවා 4 කියන කෙනා len a ට වඩා විශාලද len a ට වඩා කුඩාද ඔව් 4 5ට වඩා කුඩයි len a කියන්නේ 5යි 5ට වඩා කුඩයි ඒක නිසා ආයිසරයක් if condition එක සිද්ධ වෙනවා ඒකේ a වල i a වල 4 a වල 4 කියන්නේ මෙන්න මෙයා 4 වෙනි ඉන්ඩෙක්ස් එක ඒ කියන්නේ ඍණ 3 ඍණ 3 විශාලද කියලා අහනවා c ට වඩා c කියන්නේ 23යි ඒතර 23ට වඩා ඍණ 3 විශාල නැහැ එහෙනම් නැවත වතාවක් මෙයා සිද්ධ වෙන්නේ නැහැ ඊට පස්සේ මේ කෙනා සිද්ධ වෙනවා කියන්නේ i වලගේ එකකින් වැඩි වෙනවා 4 5 බවට පත් වෙනවා දැන් ආයෙ ගිහිල්ලා චෙක් කරනවා while condition එක i less than len a i කියන්නේ 5යි කුඩාද 5ට වඩා 5 කුඩාද 5ට වඩා උත්තරේ නැහැ 5 කුඩාද 5ට වඩා උත්තරේ නැහැ කියන්නේ අසත්‍යයි කියන්නේ while එකෙන් එළියට එනවා එළියට ඇවිල්ලා මෙන්න මේ return c කියන තැනට ඔයව යමු වෙනවා return c කියන එකෙන් කරන්නේ මොකද්ද function එකෙන් function එක ඇතුලේ තියෙන c ට අයිති අගය return කරනවා කොතනටද function එක call කරපු තැනට මෙන්න මෙයාව replace වෙලා මෙතනට ඇවිල්ලා වැටෙනවා කවුද c කියන අගය ඒ කියන්නේ print කරන්න c කියන්නේ කවුද 23 පැහැදිලිද ළමයි right දැන් මෙහෙම ගානක් ඕගල්ලන්ට පේපර් එකේ අනිවාර්යයි
සමහර වෙලාවට මෙහෙම එකක් දීලා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කීපයක් අහන අවස්ථා තියෙනවා. right? ඒක නිසා මෙහෙම දෙයක් දුන්නොත් බොහෝම සීරුවෙන් එයාව ක්ලියර් කරගන්න. ඕකට තමයි අපි ෆ්ලෝ chart ඇඳ සූඩෝ කෝඩ් ලියලිය ප්‍රෝග්‍රෑම් කර ප්‍රැක්ටිස් උනේ. right? ඒත් මේක පොඩ දාගත්ත කියලා කියන්නේ ඔයගලන්ට සෙකන්ඩ් පේපර් එකේදී Python කියලා කියන්නේ choice එකක්. ස්ට්‍රක්චර්ඩ් එකටත් ඔයගලන්ට Python දුන්නොත් දෙන්නේ බොහොම සරල මට්ටමේ ගන්න. ඒකට අපි ඔය ෆ්ලෝ chart ඇඳ පොඩියට කරපු ගණන් ටික නැවත නැවත ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයගලන්ට logic කියන එක හොඳට ඔලුවට යනවා. හරි? right. 50 වෙනි ගාන. right? 50 try කරන්න. 50 තියෙන්නේ format function එක පාවිච්චි වෙච්ච තැන print එකේ. right? පරිස්සමට කියවලා පරිස්සමට try කරන්න. මම ඔය ගානට විනාඩි 2ක් නෙමෙයි විනාඩි 4ක් දෙන්නම්. මොකද ඔකට ටික වෙලාවක් යනවා. right? ඊළඟට මේ ඔයගොල්ලෝ ගාන කියව ගන්නකො. ඔයගලන්ට ගාන කොහොමත් හිර වෙන තැනක් එනවා මේ strip split කියන තැන් දෙක. ඒක ඔයගලන්ට මේ ගානෙන් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. right? ඒ නිසා ගාන හරියට කියව ගන්නකො. ඊළඟට මම ওই strip එකයි split එකයි ගැන කියලා දෙන්නම්. ගාන කියව ගන්නකො එක සැරයක්. කියවලා උත්තර ටික දිහා පොඩ්ඩක් බලන්න. right. තමයි දැන් මේ split එකයි strip එකටයි අදාළව පුංචි note දෙකක් තියෙනවා. ඒක පොතට add කරගන්න අන්තිම පිටුවට. right? ඒක ගැන කතා කරලා අපි ප්‍රශ්නෙට එමු. right? මේ strip method එකයි split method එකයි. ඔය දෙක ඕගලන්ට උගන්වන්න පටන් ගන්නෙත් මේ ප්‍රශ්නේ ආවෙන් පස්සේ 2011 දී. ඔය strip and split කියන එක අපි කතා කරන්නේ string කියන variable එකට අදාළව. right? එතකොට මුලින්ම කතා කරන්නම් strip method එක ගැන. අතරම strip කියන්නේ function එක. method කියලා පොදුවේ කියවෙන නම strip function එක.
right? මේ strip function එකේ පරමාර්ථය purpose එක තමයි string එකක ඉදිරියෙන්ම හෝ පිටුපසින්ම තියෙන හිස් තැන් ඉවත් කිරීම, right? මෙයාගේ කාර්යය මොකක්ද? string දත්තයක ඉදිරියෙන්ම හා පිටුපසින්ම ඇති හිස් තැන් ඉවත් කරයි, right? Delete the leading and tailing spaces of a string, right? ඒ කියන්නේ ළමයි ඔයගලන්ට උදාහරණයක් දුන්නොත් මෙන්න මේ විදිහට අපි කිව්වොත් x equal කියලා මෙන්න මේ විදිහේ උදාහරණයක්, right? එතකොට මේ අවකාශයේ තියෙන හිස් තැන, මේ අවකාශයේ තියෙන හිස් තැන, right? මම ඒක තව පොඩ්ඩක් වෙනස් කරන්නම්, මැදත් හිස් තැනක් තියන්නම්. එතකොට ඔයගලන්ට පැහැදිලි වෙනවා මැද හිස් තැන් නැති වෙන්නේ නැහැ කියන එක. right? දැන් උතන හිස් තැන් තුනක් තියෙනවා. ඉස්සරහයි මැදයි පිටිපස්සම. right? ඕක මම print statement එකක් ඇතුළට ගත්තොත් මේ විදිහට print x.strip එමය අපි ඔක පාවිච්චි කරන්නේ. print x.strip කියන එක නා පාවිච්චි කරාම output එක වෙන්නේ screen එකේ hello world. right? මෙතන තරුවක් දාලා ලියා ගන්න. ඉදිරියෙන්ම හා පසුපසින් තිබූ හිස් තැන් ඉවත් කර ඇත. Leading and tailing spaces are being eliminated. හරි. දැන් මේක ටක් ගාලා ලියා ගන්න. ඉවරච්ච ගමන් කියන්න ළමයි.
right එකෙනෙක් ඉවරයි අනිත් කට්ටියත් ඉවරද? right හරි ඊළඟට කියලා දෙන්නම් split method එක නැත්නම් split function එක right split function එකෙන් කරන්නේ දැන් split කරනවා කියන එකේ තේරුම තමයි වෙන් කරනවා කියන එක right split function එකෙන් කරන්නේ by default string එකක his tag තියෙන තැන් වලින් his tag සහිත තැන් වලින් string එක කොටස් වලට වෙන් කරනවා වෙන් කරලා list එකක් තමයි යා return කරන්නේ right කොටස් වලට වෙන් කරලා list එකක් ආකාරයට ඒ වෙන් වෙච්ච කොටස් ටික return කරනවා ඒ වගේම තමයි split එකේ call එකේ දැන් මේ අපි strip කියලා කරෙත් මෙතන call කිරීමක් නේ මෙතන කරෙත් අපි strip method එකට call කිරීමක් අපි call කරන්නේ function එකේ නමයි අවශ්‍ය parameters ටික යවලානේ එතකොට split method එක call කරන වෙලාවෙත් වරහන ඇතුලේ අපි character එකක් සඳහන් කරොත් string එකේ අන්නේ character එක තියෙන තැනින් string එක වෙන් කරනවා right එතකොට his tag සලකන්නේ නැත character එක තියෙන තැනින් තමයි වෙන් කරන්නේ ඒ වගේම මතක තියාගන්න වෙන් කරන character එක string එකට අහිමි වෙනවා ඒ කියන්නේ his tagින් වෙන් කරනකොට his tag නැති වෙනවා අපි මොකක් හරි character එකක් ගාවින් අයින් කරන්න කියලා කිව්වොත් ඒ character එක නැති වෙලා යනවා ඉතිරි ටික තමයි items වලට කැඩෙන්නේ right හරි අපි මුලින්ම purpose එක ලියාගමු okay function calling ප්‍රකාශයක් සමග parameter අගයක් ලබා දී නොමැති විට string දත්තය his tag සහිත ස්ථානවලින් වෙන් කර list දත්තයක් return කරයි
තමයි මේක මාත් එක්කම ලියාගමු. ඔයගොල්ලෝ පටන් ගන්න ලියා ගන්න. අවුලක් නැහැ. අවුලක් නැහැ ඉසුරු. හරි ඉවර කරගන්න.
ළමයි ඉවර නම් කියන්න. ළමයි ඉවරද? right. හරි. දැන් උදාහරණ දෙන්නම්. උදාහරණ මෙන්න මේ වගේ. right ඔය කොහොම පේලි කීපයක් ලිව්වට කතාව ලේසි. right. මේ තියෙන උදාහරණේ අපි x කියන string එක අරගත්තොත් මේ විදිහට. අපි සරල විදිහට ගමු. hello world මම මෙතනින් 1 2 3 කියලා ගන්නවා. ඔක තමයි මගේ string එක. ඉස්සරහයි පිටිපස්සේ හිස් තැන් නැහැ. right මේක මේ හරියටම h අකුරෙන් මායිම් වෙන 3න් මායිම් වෙන string එකක්. right එතකොට මම print කරන්න කිව්වොත් x dot split කියන එක නිකන් ඔය විදිහට කොහොම දුන්නොත් output එක වෙන්නේ මම කලින් කිව්ව විදිහට හිස් තැන ගාවින් මේ ටික කඩනවා. කඩලා list එකක් බවට පරිවර්තනය කරලා තමයි එවන්නේ. ඒ list එක එන හැම item එකක්ම ඒ list එකේ එන හැම item එකක්ම string variable එකක් විදිහට තමයි එන්නේ. right ඒ කියන්නේ මෙතනින් හැදෙනවා මෙන්න මෙහෙම කෙනෙක්. hello කියලා item එකක් හැදෙනවා. world කියලා item එකක් හැදෙනවා. 1 2 3 කියලා item එකක් හැදෙනවා. right අර හිස්ටම් මුකුත් නැත. hello කියලා හැදෙනවා හිස්ටම් මුකුත් නැහැ. ඉස්සරහින් පිටිපස්සෙන් world කියලා හැදෙනවා හිස්ටම් මුකුත් නැහැ. 1 2 3 කියලා හැදෙනවා හිස්ටම් මුකුත් නැහැ. item තුනක්. right මම මෙයාව print කරොත් මේ විදිහට print x dot split මම මේ වරහණ ඇතුලේ දෙනවා o අකුර
දැන් සිද්ධ වෙන්නේ O අකුර ගාවින් මේ string එක හරියට ඉරලා ගන්නවා හා සමාන දෙයක් වෙන්නේ. එතකොට output වෙන්නේ පළවෙනි string එකේ එනවා HELL එච්චරයි. දෙවෙනි string එකේ හිස් තැන එනවා. හිස් තැන නැති වෙන්නේ නැහැ. W අකුර එනවා. ඒ මොකද ඊළඟට O අකුරක් හම්බ වෙනවනේ. ඒතර හිස් තැනයි W අකුරයි එනවා. ඊළඟ එකේ එනවා RLD එක දෙක හිස් තැනක් 1 2 3. තේරුණාද ළමයි? පැහැදිලිද? අනිත් අය පැහැදිලිද? right. ඔන්න ඕක තමයි අපි මතකේ තියාගන්න ඕනේ. ඉසුරු දෙවෙනි එකේදී වෙන්නේ ඉසුරු මෙන්න මේ වැඩේ. ඔයාගේ string එක වෙන් වෙනවා. දැන් දෙවෙනි එකේ මම කියලා තියෙන්නේ O අකුරනේ දාලා තියෙන්නේ වරහන් තුල. එතකොට මේ O අකුර ගාවින් වෙන් වෙනවා. මෙතනින් ඉරනවා. right ආයෙත් මෙතනිනුත් ඉරනවා. O අකුර හම්බෙන හැම තැනකින්ම මේ string එක ඉරනවා. එතකොට දැන් ඔයාලට ඔය පේන කොටස් තුන තමයි මේ list එක විදිහට ඇවිල්ලා තියෙන output එක. HELL කියලා එක string කොටසක්, හිස් තැනයි W අකුරයි විදිහට එක string කොටසක්, RLD හිස් තැනක් 1 2 3 විදිහට තව කොටසක්. පැහැදිලිද ඉස්සරෝ? හිස් තැන කිව්වේ මේ මෙතන තියෙන්නේ ඉසුරු හිස් තැනක්. right ඒතර හිස් තැනයි W වෙනවා. I RLD මෙතන හිස් තැනක් තියෙනවනේ. RLD හිස් තැනක් 1 2 3. ඒ ටික එනවා. ඉසුරු පැහැදිලිද? right හරි. ඔක ලියා ගන්න ළමයි. හරි. ඉවරද හැමෝම ලියලා?
ඉවරද ළමයි? right. හරි. දැන් ගාන පැත්ත පොඩ්ඩක් බලන්න ළමයි. දැන් try කරලා බලන්න මේක මොකද වෙන්නේ කියලා 50 වෙනි එක. විනාඩි 4ක් දෙන්නම්. 6:39යි 6:43ට මම පටන් ගන්නවා.
චමත් හිමත් උත්තරේ හරි. බොහොම හොඳයි. අනිත් අය ගොඩ දා ගන්න පුළුවන් වුණාද? right. අපි කතා කරමුද? තව වෙලාව ඕනේද? ළමයි තව වෙලාව ඕන නම් කියන්න බලන්න. හරි කතා කරමු. right මෙතන කියලා තියෙන්නේ input.txt කියන ෆයිල් එක ඕපන් කරගන්න කියලා තියෙනවා රීඩ් කරන්න. ඒතර ඔයගලන්ට input.txt කියන ෆයිල් එක මෙතන දීලා තියෙනවා. right ඒකේ තියෙනවා නිමල්, 30, 60, සමන්, 80, 45, උපාලි, 100, 80. right ඒ වගේම f2 කියන ඔබ්ජෙක්ට් එක ෆයිල් ඔබ්ජෙක්ට් එක ක්‍රියේට් කරලා තියෙනවා. එතනදී output.txt කියන ෆයිල් එක ඕපන් කරලා තියෙනවා රයිට් කරන්න. right ඒතර output.txt තියෙන්නේ මොනවා හරි ලියා ගන්න. right input.txt එක තියෙන්නේ කියවන. ඒතර කියවන එක මුල ඉඳලා කියවෙනවා. ඒ කියන්නේ cursor එක දැන් place වෙලා තියෙන්නේ මෙන්න මෙතන. input.txt එකේ output.txt කියන ෆයිල් එකක් කොතනක හෝ ඇති. ඒකේ cursor එකක් place වෙලා තියෙන්නේ උඩම තමයි. right මෙවන් නෑ. ඒක නෙමෙයි උත්තරේ. මම හිතන්නේ මෙයාට පොඩි මිස් එකක් වෙලා තියෙනවා බලන්න කරගෙන යනකොට අහුවෙයි. right ඊළඟට ළමයි මෙන්න මේ තුන්වෙනි ලයින් එකෙන් මොකද වෙන්නේ? f1.readline අපි මේක ගැන කතා කරා. read line කියන එක කෙනා පාවිච්චි කරන්නේ ෆයිල් එකක තියෙන එක පේලියක් වරකට කියව ගන්න. එතකොට f1.readline කියන කෙනාගෙන් මෙන්න මේ පේලිය කියවනවා. right ඊළඟට while මෙතන දීලා තියෙනවා line මේක විශේෂ අවස්ථාවක්. right අපි පාඩමේදී කතා කරනකොට කතා බහ කරා බිඳුව සහ false කියන අගයන් දෙක හැරුණම අනිත් ඕනම අගයක් while එකක් ඇතුලේ පාවිච්චි කරොත් true කියලා තමයි එයා indicate කරගන්නේ. අගයක් comparison එකක් ගැන නෙවෙයි මම මේ කියන්නේ. right variable එකක් පාවිච්චි කරොත් අගය බිඳුව හෝ false නොවෙන අනිත් ඕනම variable එකක් මෙයා true කියලා තමයි read කරගන්නේ. right එතකොට දැන් මේ line කියන කෙනාට මේ මොහොතේ මේ මම රතු පාටෙන් කොටු කරලා තියෙන line එක අයිති. ඒ කියන්නේ අගයක් තියෙනවා. ඒ කියන්නේ මෙතන return වෙන්නේ නැත්නම් line කියන කෙනාගේ indicate වෙන්නේ true කියන අගය. සත්‍යයි කියන අගය. සත්‍ය නම් while එක ඇතුලේ මේ ටික සිද්ධ කරන්න පුළුවන්. right එතකොට while එකේ මොනවද කරන්න කියලා තියෙන්නේ? පළවෙනි එක්කෙනා කියලා තියෙනවා line කියන කෙනාව strip කරගන්න. දැන් read line කරාම මතක ඇති read කරලා එන්නේ string එකක්.
අපි අවුට්පුට් කරනකොට ඔය ගැන කතා කරා. එතකොට නිමල් 30 60 කියන කෙනා මෙතනට අදාළව මොකක්ද අවුට්පුට් එක එන්නේ? මෙන්න මේ විදිහේ අවුට්පුට් එකක් එන්නේ. නිමල් ලිස්ට් එකක් නෙවෙයි නිමල් 30,60 ඔන්න ඔය වගේ දිග ලයින් එකක් තමයි ස්ට්‍රින්ග් එකක් විදිහට එන්නේ. right එතකොට මෙයා තනි කරම ස්ට්‍රින්ග් එකක්. නිමල් 30,60 ඊළඟට මෙයාගෙන් මොකද සිද්ධ වෙන්නේ? ඒකේ මුලින් කියලා තියෙනවා ලයින් එක ස්ට්‍රිප් කරන්න. ඒ කියන්නේ අපි දන්නේ නැහැ මේ input.txt එකේ ඉස්සරහින් හිස්තැන් තියෙනවද පිටිපස්සෙන් හිස්තැන් තියෙනවද කියලා. මොකද අපිට content එක විතරනේ දීලා තියෙන්නේ. ඉස්සරහා සහ පිටිපස්ස මොන වගේද කියලා කියලා නැහැ. එතකොට මේ යම් හේතුවකින් මේ කියවන මේ අරගත්ත ස්ට්‍රින්ග් එකේ මේ විදිහට ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි ඉඩ තියෙනවා නම් මොකද ෆයිල් එකේ පළවෙනි පේලිය එයා කියවලා ගන්න. ඒතර ෆයිල් එකේ පටන් ගන්නකොට මුලින් ස්පේසස් දෙකක් තියලා ඊට පස්සේ ටයිප් කරන එක කරගෙන ගියා නම් ඉස්සරහට වෙන්න ඉඩ තියෙනවා. 60 ටයිප් කරලා ඉවරනයින් පස්සේ තව ස්පේස් බාස් කීපයක් තියලා තිබ්බනම් පිටිපස්සට වෙන්න හිස්තැන් තියෙනවා. right එහෙම අවස්ථාවක තිබුණා නම් අන්නේ ඉස්සරහ පිටිපස්සේ තියෙන හිස්තැන් අස් කරලා මෙයාව මෙන්න මේ විදිහට සකස් කරගන්න තමයි ඔය strip method එක පාවිච්චි කරලා තියෙන්නේ. ඒතර line.strip කිව්වම මේ කියන විදිහට string එක හැදෙනවා. ඉස්සරහයි පිටිපස්සේ තියෙන හිස්තැන් අස් කරලා හරියටම n අකුරෙන් පටන් අරගෙන බිඳුවෙන් ඉවර වෙන string එකක් විදිහට හැදෙනවා. තාම තනි string එකක්. ඊට පස්සේ මෙතන මෙයා කියලා තියෙනවා කමාවෙන් ස්ප්ලිට් කරන්න. කමා එකෙන් ස්ප්ලිට් කරන්න. කමා එක කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන කමාස් තියෙනවා. කමා එකෙන් ස්ප්ලිට් කරන්න කිව්වම මේකේ අවසාන උත්තරේ එහෙම නැත්නම් data කියන එක නා හැදෙනවා කොහොමද? නිමල් කියලා එක string එකක් කමා 30 කියලා එක string එකක් කමා 60 කියලා තව string එකක්. මේක කොටු අරහනක් තියෙනවා. දැන් මෙයා ලිස්ට් එකක්. දැන් data කියලා කියන්නේ ලිස්ට් එකක්. ඔතනට වෙනකන් තේරුණාද ළමයි? right දැන් ඊළඟට ලිස්ට් එකක් වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේගොල්ලන්ට ඉන්ඩෙක්සර්ස් එනවා නේද? 0 1 2 කියන ඉන්ඩෙක්සර්ස් තියෙනවා. දැන් මේ ටෝටල් එක කැල්කියුලේට් කරන්න කියලා තියෙනවා. data 1 කියන කෙනා float එකක් කරලා එයාට එකතු කරන්න කියනවා data 2 කියන කෙනාත් float එකක් කරලා. data 1 කියන්නේ කවුද? 30. data 2 කියන්නේ කවුද? 60. එතකොට 30 float එකක් කරාම කොහොමද හැදෙන්නේ? 30.0. 60 float එකක් කරාම හැදෙන්නේ 60.0. එතකොට total එකේ අගය වෙන්නේ 90.0. right එතකොට මෙයා තමයි total විදිහට calculate වෙන්නේ. ඊට පස්සේ ඊළඟ එකේ කියලා තියෙනවා F2ට ලියන්න F2.write. ඊට පස්සේ placeholders පාවිච්චි කරලා තියෙනවා නේද? සංගල වරහන් කමාවක් සංගල වරහන් කමාවක් සංගල වරහන් කමාවක් සංගල වරහන් අන්තිමට /n එකෙන් කියලා කියන්නේ ওই ටික ලියලා ඊළඟ පේලියට යන්න කියන එක.
මේ සංගල වරහන් තියෙන තැන තමයි අපි කියන්නේ place holders කියලා. ඒ place holders වලට මොනවද දාන්න කියන්නේ? ඒක තියෙනවා format එකේ කියලා. data 0 දාන්න, data 1 දාන්න, data 2 එක දාන්න, total දාන්න. එතකොට data 0 කියන්නේ කවුද? මේ ඉන්නේ data 0. නිමල්. right? එහෙනම් output එකේ ලියවෙන්න ඕනේ මුලින් නිමල්. ඊට පස්සේ කමාවක් දාන්න කියලා තියෙනවා. ඊළඟට ආයි සංගල වරහනක්. ඒ සංගල වරහනේ දානවා data 1. ඒ කියන්නේ 30. ආයත් කමාවක් තියෙනවා. ඊළඟට දාන්න කියලා තියෙනවා data 2. ඒ කියන්නේ 60. ආයත් කමාවක් දාන්න කියලා තියෙනවා. ඊළඟට total. ඒ කියන්නේ 90.0. ඕක තමයි output.txt එකේ ලියවෙන පළවෙනි පේලිය. මේ 90.0 ලිව්වයින් පස්සේ කර්සර් එක ඊළඟ පේලියට ගෙනියන්න කියලා තියෙනවා. /n එක තියෙන්නේ ඒකට. ඒකට පස්සේ කියනවා ආයසරයක් f1.readline කියලා යාව line එකට assign කරන්න කියලා. ඒ කියන්නේ මොකද්ද? දෙවෙනි පේලිය කියවන්න. කියවල line එකට assign කරන්න. එතකොට එතනින් පස්සේ මොකද වෙන්නේ? ආයෙත් යනවා while එකට line එකක් තියනවද කියලා බලනවා. නැවත ඒ line එකට මේ අපි උඩ සිද්ධ කරපු දේ කරනවා. එතකොට මෙතන ලියවෙනවා මොකද්ද? සමන් 80යි 45යි 125.0. ඊට පස්සේ ආයෙත් තුන්වෙනි ලයින් එක කියවනවා මේ කියන කෙනාට අදාළව. ආයෙත් ගිහිල්ලා බලනවා ලයින් එකක් තියෙනවද? ඔව් ලයින් එකක් තියෙනවා. තියෙනවා නම් ආයෙසරයක් ඩේට් එකට කරපු දේ කරන්න. එහෙනම් එතන ලියවෙනවා උපාලි 100,80,180.0. ඒ කරලා ආයසරයක් මේක සිද්ධ වෙනවා f1.readline. එතකොට මෙයාට හම්බෙන්නේ මොකද්ද? empty string එකක්. empty string එකක් හම්බෙනවා කියලා කියන්නේ මේ line කියන තැන false වෙනවා. මොකද එතන empty මුකුත් නැහැ. ඒ කියන්නේ කතාව ඉවර වෙනවා. f1.close වෙනවා, f2.close වෙනවා. output එක වෙන්නේ මෙන්න මේ කියන කෙනා. පැහැදිලිද? ළමයි right. ළමයි ඔතන /n එක නොතිබ්බනම් මේ කෙලවරේ /n එක නොතිබ්බනම් මොකක්ද උත්තරේ? කෙලවරේ /n එක නොතිබ්බනම් මොකක්ද උත්තරේ වෙන්නේ? ඔව් සහන්. ඒක තමයි උත්තරේ. /n එක නොතිබ්බනම් පේලි කැඩෙන එක සිද්ධ වෙන්නේ නැහැ. පේලියෙන් පේලියට print වෙන්නේ නැහැ. ඒ ඔක්කොම එක පෙළකට print වෙනවා. ඒ කියන්නේ පස්වෙනි උත්තරේ විදිහට තමයි print එක හැදෙන්නේ. right. මෙවන් ඔයාට වැරදිච්ච තැන තේරුණාද පුතේ? right. හරි.
6:58 නිසා මම වෙන අලුත් ප්‍රශ්න වලට යන්නේ නැහැ. අදට මම මෙතනින් සෙෂන් එක නතර කරනවා. right ළමයි බදාදත් අපි තව ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරා නම් හොඳයි. මොකද තාම මේ MCQ කීපයයි අපි සාකච්ඡා කරේ. right ඒ නිසා බදාදත් බදාදා නෙවෙයි ඉරිදා පැය එකමාරක් අපි Python වලටම වෙන් කරමු. වෙන් කරලා second paper එකේ තියෙන structure එකක් පොඩ්ඩක් බලමු. right ඒ බලලා ඊට පස්සේ අලුත් පාඩම් පැත්තට යමු. හරි right එහෙනම් ඉරිදට හැමෝම එන්න. ගේ සතිය ඉරිදා මට එක්කෙනෙක් මතක් කරලා තිබුණා සෙන්සුරාදා රෑ ක්ලාස් එකට තියෙනවා නේද කියලා. right ඒ නිසා මම ආයෙසරයක් සෙන්සුරාදා මතක් කරන්නම් ඕගලන්ට. ඉරිදා හම්බෙලා මේක කතා බහ කරලා ටක් ගාලා ඊළඟ පාඩම් දෙක ඉවර කරගමු. හරි ගිහින් එන්න එහෙනම් අදට මෙතනින් සෙෂන් එක නතර කරනවා. right thank you very much හැමෝටම good night.